වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානායක මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල වැලිගමදී STF මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 100ක් අල්ලයි. සැකකරුවන් දෙදෙනෙකුත් කොටු වෙයි. දෙවරදි දරුවා සමග ITH රෝහලෙන් පලා ගිය ආසාදිත මව තවමත් අතුරුදන්. දරුවා ඇහැලියගොඩ නිවසක. නාවික හමුදාවේ ආසාදිතයන් 19ක්. LPLA ක්‍රීඩකයන් දෙදෙනෙකුත් ආසාදිතයි. මෙරට සමස්ත ආසාදිතයන් 19000 පනි. සති අන්තේ සියලු මගී දුම්රිය අවලංගු කෙරේ. කුරුණෑගල පාසල් කිහිපයක් සඳුදා විවෘත නොකිරීමට ආණ්ඩුකාරවරයාගෙන් තීරණයක්. මහවිරු සැමරුමට අවසර ඉල්ලූ පෙත්සම් 4ක් යාපනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. නාවික හමුදා සමාජිකයින් 19 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර COVID-19 ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පලා ගිය කාන්තාව සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පත් කර තිබෙනවා. වයස අවුරුදු 2.5ක් වන එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසේ සිටියදී පොලිසිය සොයාගත්තා. දවසේ පුවත COVID-19 වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 25 හැවිරිදි කාන්තාවක් වයස අවුරුදු 2.5ක් වූ සිය පුතුද රැගෙන ඒ රාත්‍රියේ 9ට පමණ පලා ගොස් තිබුණා. පසුව පොලිසිය අදාළ කාන්තාවගේ ඇහැලියගොඩ යායපාර ප්‍රදේශයේ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී දරුවාව සොයා ගැනීමට හැකි වුණා. එම නිවසේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහෝදරයා සහ තවත් දරුවන් කීප දෙනෙකු රැඳී සිටිනවා. දේවල් ඔක්කොම කියනවා කරදරයක් වෙන්නේ නැතුව අපිට මේ හිරේ දාන්නේ නැහැ. අපිට ඕනේ මේ මිනිස්සයා දැන් බලන්න කී දෙනෙක් එක්කලා අපි මේ ලාස් වෙනවාද කියලා ඇවිල්ලා මෙතන අර ඉන්නේ රෑ ඉන්නන්නේ අපි මේ ඔක්කොම කරන්නේ. ළමයා බලන්න විතරද කිව්වේ. ඔව්. මේ වන විට එම දරුවා සහ අනෙක් පිරිස නිවසේ රඳවා සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ කාන්තාවම ප්‍රදේශයේම පිහිටි සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. හොඳ කරන්න දානවා හොස්පිටල් එකට. දාලා වුණ ගමන් අප ගන්නත් පුළුවන්. මොකද එයාට ලෙඩ ඉන්න අනිවාර්යයෙන් අප දෙනවා. අපි ඉන්නේ උදව් කරන්න අප උදව්වට මේ ඉන්නේ අපි. එයාත් බේරෙන්න ඕන මේ මුළු මහජනතාව සියලුම බේරෙන්න ඕන. අපරන් දෙන්න. ලෙඩෙක් නේ. අපකට කියන්නකෝ. ඈ? බස් එකේ ගාව කිව්වේ. පොඩි එකත් එක්කලා අක්කා ගෙට ගියේ නැද්ද? ඔව්. ඈ? අත්ත කියන්නකෝ මේ නිකන් මේවා දුක්ටි කියවන්න ඕනේ නැහැනේ අපිට මේ ලෙඩා හොයාගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔයා බදාගෙන ඇඬුවාද අක්කා? ඇඬුවා. එම කාන්තාව සැරිසර ස්ථාන සොයා පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් මෙහෙයුම් ක්‍රියාත්මක කළා. අදාළ කාන්තාව ඇහැලියගොඩ සිට ඉඩම්ගොඩ බලා යන බස් රථයකින් ගොස් පසුව කිරියාල නගරයේ සැරිසරමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. වැඩිදුර විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව කිරියාල නගරයේ සිට එපිට උයන දක්වා කිලෝමීටර් 4ක් පාගමනින් ගමන් කර යලි ත්‍රිරෝද රථයකින් කිරියාල නගරයට පැමිණ ඇති බවයි. ඇය නැවත වරක් ඇහැලියගොඩ දක්වා ගමන් කිරීමට බස් රථයකට නැගීමට යාමේදී බස් රථයේ කොන්දොස්තරවරයා කාන්තාව හඳුනාගෙන පොලිසියට දැනුම් දී තිබුණා. එම තොරතුරට අනුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඇය වෙල්යාය කරහා කැලෑබැද ප්‍රදේශයකට දුව ගොස් සැඟව තිබෙනවා. පොලිසිය අදාළ කාන්තාව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළද මෙතෙක් ඇය හමු වී නැහැ.
එම කාන්තාව මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතව සිටියේදී ජාතික බෝන රෝග විද්‍යාලයට ඇතුළත් කළ කාන්තාවක් බවයි වාර්තා වන්නේ. රෝගියෙක් රෝගී වුණ අවස්ථාවක ඒ රෝහලට කැඳවාගෙන යන්නේ ප්‍රතිකාර කර ඔහුගේ ජීවිතය අනෙකුත් මහ ජනතාවගේ ජීවිතත් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය අරමුණු කරගෙන අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ අවශ්‍ය කරන උපරිම ආරක්ෂාව සහ අනෙකුත් සත්කාරය මේ රෝහල්වලදී අපිට ලබා දෙන්න අපි රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරනවා. ඒ ක්‍රියාවලියට අනුගත වෙමින් සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. එසේ නොකිරීමෙන් සමහර විට අපි ලොකු හානියක් මේ රටේ අනෙක් ජනතාවටත් කරනවා වෙන්න පුළුවන්. COVID-19 ආසාදනය වීමෙන් සිදු 70 වන මරණය ලෙස කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබෙමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. 70 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු නියුමෝනියා තත්ත්වය එම මරණයට හේතුව වී තිබෙනවා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ COVID-19 ආසාදනය වීම නිසා ඇතිවූ අක්මා රෝගී තත්ත්වයයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන්ද නව මරණ දෙකක් වාර්තා වූ අතර එම මරණ දෙකම නිවෙසේදී සිදු වී තිබෙනවා. ඒ අනුව පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් COVID-19 ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෛරස් ආසාදනය වීමෙන් පසු ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනය හේතුවෙන්. කළුතර හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද සිය නිවසේදී ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID-19 වැළඳීමෙන් පසු ඇති වූ පපුවේ ආසාදනයයි. ඒ අනුව COVID-19 වෛරසය හේතුවෙන් සිදු වූ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 220 දෙනෙකු අදහඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පුකුරේ ආශ්‍රිතයන්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19000 සීමාව ඉක්මවා ගියා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පුකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 15550ක් ලෙසයි. මිනුවන්ගොඩ ආශ්‍රිතව අලුතෙන් ඒ පොකුරට එකතු වෙන රෝගීන් අවම වෙලා තියෙනවා. දැනටත් අපි හඳුනාගන්නේ මේ පොකුරට සම්බන්ධ වෙලා නිරෝධායන වෙමින් පවතිද්දී සමහර විට ආසාදනය මීට දවස් කිහිපයකට නැත්නම් සතියකට කලින් වගේ ආසාදනය වෙච්ච අය. ඉතින් ඒ නිසා ඔවුන්ගේ තියෙන මේ වෛරසයේ තියෙන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමක් දකිනවා. ඒ වෛරසයේ සක්‍රියතාවයේ අඩුවීමක් නෙවෙයි, රෝගිය සම්ප්‍රේෂණය වීමේ සක්‍රියතාවයේ අඩුවීමක් තමයි දකින්නේ. ඒ විදිහට මේ තවත් සති දෙකක් විතර යනකොට ඉතාමත්ම අවම ප්‍රමාණයකට ප්‍රවේණිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය අපිට ලැබිච්ච නිසා මේ රෝගීන් හඳුනා ගැනීමේ යම්කිසි වේගවත් වීමක් ඉදිරියේදී අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ තත්ත්වය යටතේදී අපි PCR පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය අඩුවීමක් වෙන්නේ නැහැ. ඉලක්කය වෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී PCR පරීක්ෂණ 20000ක්වත් දිනපතාම කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම. ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 305ක්. ඔබට පැහැදිලි මේ වෙලාවේ අපි කොළඹ දිස්ත්‍රික්කයට ඉතාමත් දැඩි අවධානයක් යොදවන්න ඕනේ. කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශ ප්‍රමාදයකින් තොරව හඳුනා ගන්න ඕනේ. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශ පිළිබඳ තීන්දුව తీරන ප්‍රමාදයකින් තොරව ගන්න ඕනේ. ඒ ක්‍රියාවලිය සඳහා වැදගත්ම වෙනවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ දත්ත. නමුත් අපිට දකින්න තියෙන කාරණයක් තා කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන් ඒ දත්තය වන මන්දගාමීත්වයක් අඩුම ගානේ මේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමියටක්වත් මෙම දත්ත නිවැරදිව ලබා දෙන්නේ නැහැ. අඩුම ගානේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ටත් අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ නැති බව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉක්මනින් විසඳිය යුතු කාරණයක්. නැත්තම් මේ කොළඹ කේන්ද්‍ර වෙලා තියෙන රෝග ව්‍යාප්තිය අපිට වෙනත් දිස්ත්‍රික්කයට යාමට වළක්ව ගන්න නොහැකි වෙන්න පුළුවන්. බොනෝන රෝගවලින් පෙළෙන කොළඹ මහනගර සභා සීමාවට අයත් හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය සේවාවක් අද ආරම්භ කෙරුණා. ඒ මෝදර මෙත්සන්ද සෙවන මහල් නිවාස සංකීර්ණයේ. මේදී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පිරිස වෙනුවෙන් පොලිසිය ආරක්ෂිත ඇඳුම් කටුලද ලබා දී තිබූ අයුරු දක්නට ලැබුණා. එම සායනයේ පැවැත්වන ස්ථානයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා අද පැමිණ සිටියා. බොනෝවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට COVID-19 වැළඳීමේ වැඩි අවධානමක් පවතින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වෛද්‍ය සායන නිවාස සංකීර්ණ වෙතම ගොස් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. පහුගිය දිනවල දැක්කා මේ COVID ආසාදනය නිසා බරපතල සංකූලතා මතුවන්නේ මේ නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්. ඉතින් මෙවැනි පුද්ගලයන්ට ඔවුන්ගේ විසිපතා ගන්න ඖෂධ සායන වලට ගිහිල්ලා ලබා ගැනීම පහසුකමක් නැහැ. මොකද ඔවුන් මේ අවස්ථාවේ නිරෝධායනය වෙන නිසා. ඉතින් එවැනි අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට ජංගම සායනයේ තියෙන පහසුකම් වල හැටියට අපි ඔවුන්ට ඒ දේවල් निराකරණය කරලා ඔවුන්ගේ ඖෂධ ලබා දීම තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. අතට මේ විදිහට තෝරාගත්
ඒ ලොක්ඩවුන් කරන ලද නිවාස සංකීර්ණ වලට හෙට දිනේ අනිද්දා දිනේ මෙම වැඩසටහන දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ කොළඹ නගරය තුලින් රෝගීන් ප්‍රධාන වශයෙන්ම වාර්තා වූයේ උතුරු කොළඹ මේ මෝදර මට්ටකුලිය මහවත්ත ග්‍රෑන්ඩ් පාස් කියන ප්‍රදේශවලින් අපි මේ වන විට ඉතාමත්ම සාර්ථක ලෙස එම COVID-19 රෝගය මේ හටගත්ත මේ ප්‍රදේශවලටම කොටු කර ගැනීමට හැකි වෙලා තියෙනවා. මේන් ඔබට පැතිර යාමක් අපි දකින්නේ නැහැ. මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තත් කිරීමේදී මියගිය රැඳවියා සහ පලා ගොස් සිටියදී අත්අඩංගුවටගත් රැඳවියාට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණු බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වෛරසය ආසාදනය වී ඇති මුළු ආසාදිතයන් ගණන සටහන් වන්නේ 550ක් ලෙසයි. මේ අතර COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග වෙන්නවත් සිවිල් ආරක්ෂක බලකා කඳවුර හුදකලා කර තිබෙනවා. මේ අතර කළුතර උතුර ජනරාජ නිවාස සංකීර්ණයේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ වලින් එක් කාන්තාවකට වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. ඒ සමගම නිවාස සංකීර්ණයට සංචරණ සීමා පැනවුණා. මේ නිවාස සංකීර්ණය తాවකාලිකව වසා දැමීමට අපි කටයුතු කරනවා. එළියට ගොස් ඇති දීවර ප්‍රජාව කඩිනමින් ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කරන අතර හෙට දින උදේ සියලුම නිවාසවල සිටින පුද්ගලයන් PCR පරීක්ෂණයට ලක් කරනවා. මේ අතර කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ කොණ්ඩකපන ස්ථානයක සේවය කළ වයස අවුරුදු 38ක පුද්ගලයෙකු හැටන් කොටගල ඩෙරික්ලයා වතුයායේ පිහිටි සිය නිවසට පැමිණ ඇති අතර ආම්බුලන්ස සිදු කළ PCR පරීක්ෂණයකින් අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු සිය නිවසට වතුකම්කරුවන් ගෙන්වා ගනිමින් කොණ්ඩ කපා ඇති අතර එලෙස පැමිණි පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කර ආසාදිත පුද්ගලයා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර පරිසරය තුළ COVID-19 වෛරසය විවිධාකාරයෙන් පැවතිය හැකි බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහා මහතා පවසනවා. මේක රඳා පවතින කීපයක් මත උෂ්ණත්වය ඒ වගේම තමයි ඒ පෘෂ්ඨයේ තියෙන ඇලෙන සුළු ස්වභාවය කියන්නේ ඇලුමිනියම් වලයි කඩදාසි වලයි වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. සුමට පෘෂ්ඨවල ගොඩක් අඩුයි. අන්තික කොහොමද කියලා තියෙන්නේ? කියන්නේ දැන් කැහැලා වමනේ දාලා මේවා ගන්න එකයි කෙල ගහන එකයි. ඉතින් අපි ඒකයි කියන්නේ මේ දවස්වල බුලත් කෙල හෝ ප්‍රසිද්ධිය කෙල ගැසීම අවම කළ යුතුයි. අන්තික කොච්චර ප්‍රමාණයක් එතන ගිහිල්ලා පළපදිංචි වෙනවා. මේක දවස් 28ක් තිබ්බත් දවස් 8ක් තිබ්බත් පැය 8ක් තිබ්බත් එයා අපේකට පණින්නේ නැහැ. අපි ගිහිල්ලා නහය දාගන්න හරියම ඒක අල්ලලා අපි තව තැනක අල්ලලා නිතර ගැටෙන පෘෂ්ඨ මත අල්ලලා තමයි මේවා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම සබන් වගේ මුරුදු විස බීජ නාශකයක් දාලා තත්පර 20ක් වගේ ඇතුළත කොච්චර වත්තලා තිබුණොත් ඒක විනාශ වෙනවමයි. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පැමිණි පාකිස්තාන ක්‍රීඩක සොහෙල් තන්වීර්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ බව අනාවරණ වී ඇත්තේ සොහෙල් තන්වීර් දිවයිනට පැමිණීමෙන් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. ඒ අනුව ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ආරම්භයට පෙර COVID-19 වෛරසය ආසාදනය වූ දෙවන විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයා සොහෙල් තන්වීර් වනවා. මීට පෙර කොලම්බෝ කිංස් ක්‍රීඩක කැනඩාවේ රවින්ද්‍රපාල් සිංට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව රවින්ද්‍රපාල් සිං සමග ගුවන් යානයෙන් පැමිණි කොලම්බෝ කිංස් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ද නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහුට සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන් COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. දවසේ පුවත COVID-19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇතැම් රටවල් භාවිතයට ගන්නා රෙම්ඩිසිවියර් නැමැති ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ ඖෂධය ක්‍රමානුකූල නොවන ලෙස භාවිතයෙන් අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වූහන් ප්‍රදේශයෙන් ව්‍යාප්තිය ආරම්භී COVID-19 වෛරසයට ලොව පුරා පුද්ගලයන් 5.72 ලක්ෂයක් ගොදුරු වී තිබෙනවා. කොවිඩ් මර්ධනයට ලොව පුරා රටවල් එන්නත් 300කට අධික සංඛ්‍යාවන් නිෂ්පාදනය කර ඇති අතර රුසියාවේ ස්පුට්නික් 5, ඇමරිකාවේ මොඩර්නා සහ ෆයිසර් සමාගමේ එන්නත් සහ චීනයේ මෙන්ම බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත්ද මේ වන විට සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කරනවා. මීට පෙර ලෝක වසංගතයක් බවට පත් වූ ඉබෝලා වෛරසය මර්ධනය සඳහා භාවිතයට ගත් රෙම්ඩිසිවියර් නැමැති ඖෂධය කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රතිශක්තිය සහ ශ්වසන හැකියාව නංවාලන බවට වාර්තා පළ වීමත් සමග ලොව පුරා රටවල් එම ඖෂධය කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන් සඳහා භාවිතයට ගත්තා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ දීර්ඝාධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ රෙම්ඩිසිවියර් භාවිතයෙන් කොවිඩ් ආසාදිතයෙකුගේ ප්‍රතිශක්තිය හෝ ශ්වසන හැකියාව වර්ධනය වන බවක් හෙළි වී නොමැති බවයි. ඇතැම් අවස්ථාවලදී රෙම්ඩිසිවියර් අධිමාත්‍රාවන් මගින් දරුණු අතුරු ආබාධ ගෙන දිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ වන විට 95% සාර්ථකත්වය පෙන්නුම් කර ඇති ඇමරිකාවේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලොව බොහෝ රටවල් මිලියන ගණනින් මාත්‍රා ඇනවුම් කර තිබෙනවා. රිනාසුවක උෂ්ණත්වයක මෙම එන්නත් ගබඩා කළ යුතු බැවින් බොහෝ ගුවන්බඩු ප්‍රවාහන සමාගම් පියවරගෙන ඇත්තේ ඩ්‍රයි අයිස් භාවිතෙන් මෙම එන්නත් ගෝලීයව ප්‍රවාහනය කිරීමටයි.
නමුත් ඍණ 78ක උෂ්ණත්වයක් උසුලන ඩ්‍රයි අයිස් දින 5කට වරක් නැවත ඇසුරුම් කිරීමට සිදුවීම නිසා ගෝලීය එන්නත් ප්‍රවාහනයට බාධා එල්ල වී තිබෙනවා. මේ වන විට ලොව භාවිත කරන බහුතරයක් ඖෂධ සහ ප්‍රතිජීවක එන්නත් ගබඩා කරන්නේ ඍණ 10ක උෂ්ණත්වයක් යටතේ. බිලියන 7.8ක ගෝලීය වැසියන් COVID-19 වෛරසෙන් ආරක්ෂා කිරීම සඳහා සාමාන්‍ය රෝහල් සෞඛ්‍ය පද්ධති තුළ ස්ථාපිත ශීත ගබඩා ප්‍රමාණවත් වන්නේ නැහැ. කෙසේ වෙතත් ඊට පිළියමක් ලෙස ජර්මනියේ බයින්ඩර්ස් සමාගම ඍණ 90ක උෂ්ණත්වයක් පවත්වා ගත හැකි නව ශීතකරණ නිෂ්පාදනය කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සේරම් ආයතනය සායනිකවත් හදා බැලීම් සිදු කරන බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කොවිඩ් මර්ධන එන්නත ඉන්දිය රුපියල් 10ක මුදලකට ලබා දිය හැකි වනු ඇති බවයි බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනිකා සමාගම නිවේදනය කරන්නේ. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට නම් නිවැරදි සෞඛ්‍ය පුරුදු වගේම ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම වැදගත්. එසේනම් අප එදිනෙදා ජීවිතයේදී ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම සඳහා කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද? මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක්. ශරීරයට පිටතින් ඇතුළු වන ඇන්ටිජන් හෙවත් ප්‍රතිදේහ ජනකයන්ගෙන් කිසියම් පුද්ගලයෙකුට ඇතිවිය හැකි රෝග සහ අනෙකුත් සංකූලතා වළක්වා ගැනීමට ශරීරයේ ඇති හැකියාව ප්‍රතිශක්තිය යනුවෙන් හැඳින්වෙනවා. එසේනම් ඔබව නිරෝගීව තබමින් මනා ශාරීරික පැවැත්මක් ඇති කරන මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවාලීමට ඔබේ ආහාර රටාවට හැකියාවක් තිබෙනවාද? අධික සීනි නැති, අධික ලුණු නැති, අධික තෙල් නැති නැවුම් එළවලු සහ පළතුරු ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එය ඔබේ මුළු ශරීරයේම ශක්තිය සහ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්නට බොහෝ ඉවහල් වෙනවා. ලාංකේය ආහාර රටාව හා බැඳුණු කුළුබඩු ඔබේ ආහාරවලට එක් කර ගැනීම ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට උපකාරී වනවාද? කහ, කුරුදු, සුදුලූණු, කරපිංචා, කරාඹු නැටි දැන් අපි ලං කරගත්තොත් අපේ ආහාරයට අපේ ප්‍රතිශක්තිකරණය ස්ථිරයි. ඔබ දැනුවත්ව සිටියාද? එදිනදා පරිභෝජනයට ගන්නා සහල් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාලීමට මනාසේ උපකාරී වන බව. සහල් වල තියෙන කුරුට්ටේ ප්‍රතිඔක්සිකාරක ගුණය අපි ඉවත් කරලා තමයි අපේ ගෙදරට ගේන්නේ සුදු පාටට. එයින් අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා මේ සුදු පාට සහල් නිසා. පුළුවන් තරම් උපදෙස් දෙන්නේ කුරුට්ට සහිත ආහාර ගැනීමෙන් බොනෝන රෝගත් වැළකෙනවා. Tamanට ලැබෙන ප්‍රතිශක්තිකරණයත් ඇති කරන්න පුළුවන්. නැවුම් දේශීය පළතුරු සේම පිරිසිදු පලා වර්ග ආහාරයට ගැනීමත් මේ දිනවල ඉතා වැදගත්. මේ පලා වර්ග ටිකෙන් සුද්‍ර පෝෂක වගේම ප්‍රතිඔක්සිකාරකත් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඇඹුල් සහිත පළතුරු වර්ග පාට පළතුරු වර්ග විවිධාකාරයෙන් ගත යුතුයි. අපේ රටේ හැදෙන විරලු ගෙඩිය, උගුරැස්ස ගෙඩිය, අඹ දඹ, කෙසෙල්, පැපොල්, අන්නාසි වගේම අනිත් පළතුරු වලත් ඔබ රස බැලිය යුතු වෙනවා. එමෙන්ම කොත්තමල්ලි පානය කිරීම පිළිබඳවත් මේ දිනවල බොහෝසේ කතා බහට ලක්වනවා. කොත්තමල්ලි වල අපිට සීනි මට්ටම පාලනයට, අනිත් පැත්තෙන් රුධිර පීඩන පාලනයට, එමගින් හෘද රෝග පාලනයට, සමේ යහපත් තත්ත්වයක් පවත්වා ගෙන යාමට ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම සඳහා මේ කොත්තමල්ලි විද්‍යාත්මකව අපිට ඔප්පු කරලා තිබෙනවා පර්යේෂණ වලින්. එම නිසා කොත්තමල්ලි පානේ දිනකට දෙවරක් හෝ පාවිච්චි කරන එක ඉතාම හොඳයි. වතුර වාගේම කුරුම්බා, තැඹිලි, පොල් වතුර, කොළ කැඳ වැනි දේවල් පානය කිරීම තුළ ඔබට ඉතා හොඳ ප්‍රතිශක්තියක් සිරුරේ නිර්මාණය කරන්න හැකියාවක් තිබෙනවා. එමෙන්ම මානසික ආතතීන් නැති අවස්ථාවලදී ඒවා නිවැරදිව පාලනය කිරීම පිළිබඳවත් නිසි ලෙස අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේට අමතරව දිනකට පැය 6කට නොඅඩු නිින්දක් ඔබට අවශ්‍ය වෙනවා. ඒකට හේතුව තමයි ඔබ නිදා ගැනීමේදී ඔබේ ආතති තත්ත්වයන් පුළුවන් තරම් ඔබේ සිරුරෙන් මග හැරලා දානවා. ඔබ නිදාගෙන සිටින විට ඔබේ සිරුරේ බාහිර ආක්‍රමණික තත්ත්වයන් හඳුනාගෙන ඒට සටන් කිරීමේ හැකියාව තියෙන හෝමෝන නිෂ්පාදනය කරන බැවින් ඔබට අවශ්‍ය නිින්ද ප්‍රතිශක්තියට ඉතාමත් වැදගත්. COVID-19 වෛරසය ඔබේ පෙනහළු වලට ඍජු බලපෑමක් ඇති කරනවා. එබැවින් දුම්පානය සහ මත්පැන් පානයද ඔබේ ශරීරයට අහිතකර බව ඔබ සිහි තබා ගත යුතුයි. ඔබ දිගින් දිගටම දුම්පානය කරන කෙනෙක් නම් ඔබේ දුර්වලව තිබෙන මේ පෙනහළු වලට කොවිඩ් වෛරස ආසාදනය ඉතා කඩිනමින් පැමිණෙන්න පුළුවන් නිසා ඔබ ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කර දුම්පානයෙන් වැළකී මත්පැන් පානයෙන් වැළකීමට අමතක කරන්න එපා. මේ සෑම දෙයක් සමගම යහපත් සෞඛ්‍ය පුරුදු හැම තිස්සෙම අනුගමනය කිරීම තුළ අනිවාර්යයෙන්ම මේට මුහුණ දීමේ හැකියාවක් ඔබට සංවර්ධනය කරගන්නට හැකියාවක් තියෙවි. කොළඹ වරායාවට සියලු ප්‍රදේශ හුදකලා කර තිබියදීත් වරායේ සියලු කටයුතු මේ වන විට යලි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා. මේ අතර සතියන්තයේදී සියලු මගේ දුම්රිය ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 24ක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තීරණය කළේ වසංගත තත්ත්වයේ පාලනය කිරීම සඳහායි.
කෙසේ වෙතත් හුදකලා කෙරුණු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤු වීදිය සහ වේල වීදිය ඇතුළු පොලිස් බල ප්‍රදේශ 6ක් තුළ ස්ථාපිත කර ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ සංස්ථාපිත මණ්ඩල COVID-19 වසංගත තත්ත්වයේ මැදදී වූද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වාගෙන යාම සඳහා අවසර හිමි වුණා. මෙතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම සතියන්තයේදී එනම් හෙට සහ අනිද්දා යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් දහවනය නොවන බවයි. රටේ පවතින වර්තමාන තත්ත්වයේ හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති බැවිනුත් සතියන්තයේදී එනම් සෙනසුරාදා සහ ඉරිදා දින දුම්රියක් ධාවනය කිරීම නොකරන බව සඳුදා සිට කොවිඩ් කාර්ය බලකාය මගින් නිල කරනු ලබන ධාවන තත්ත්වයන් උඩ අවශ්‍ය දුම්රියක් ධාවනය කිරීම සඳහා කටයුතු කරන බව දැන්වීමට කැමැති. හිරු ටීවී පත්තරයේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා මෙලෙස දහස් පළ කළා. අපිට පහුගිය සති දෙක විතර ඇතුළත ටිකක් ප්‍රහාරය දරුණුවට ආවා වරායට. මේ වෙනකොට අපි ඒක සෑහෙන දුරට පාලනය කරගෙන තියෙනවා. ඇත්තෙම සේවක ප්‍රශ්නයක් ආවා. අපේ සේවක සේවිකාවන් සෑහෙන පිරිසකට මේක වැළඳුණා සහ අපේ ආශ්‍රිත සේවාවල් වල. එතකොට අපිට ඒ වැළඳිච්ච අය වගේම ඒ අයගේ සම්බන්ධ වෙච්ච අය නිරෝධායනයට කරන්න සිදුනා. වරාය අධිකාරිය පමණ 200කට ආසන්න පිරිසක් නිරෝධායනය කරලා තියෙනවා. නමුත් අනික් ආයතන වලත් ගත්තාම තවත් 150ක් පමණ ප්‍රමාණයක් නිරෝධායන වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය තත්ත්වයට හුඟක් දුරට වරායේ ප්‍රධාන පර්යන්ත දෙකක්ම පත් වෙලා තියෙනවා. තුන්වෙනි පර්යන්තයත් ශීඝ්‍රයෙන් පත් වෙලා මේ සතියන්තය වෙනකොට එයත් යථා තත්ත්වයට පත් වෙයි. එතකොට නැවතිලා තිබුණු නැව්, හිර වෙලා තිබුණු නැව් ඔක්කොම නැවත ආපහු ලබා ගන්න පුළුවන්. ඒ සඳහා තව සතියක් කමාරක් යයි ඒ ප්‍රමාදය නැවත යථා තත්ත්වයට පත් වෙනවා. යම්කිසි ගැටලුවක් නිසාවෙන් මේ එන නැව් ප්‍රමාද වුණොතින් අපිට යම්කිසි ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නට සිද්ධ වෙනවා ඒ නැව් සමාගම් වලට. දැන් මේ තත්ත්වයේ උඩ අපිට මේ තිබෙන නැව් වලටත් එහෙම ගෙවීමක් කරන්නට වේද නැත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවද? නෑ අපිට එහෙම ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න සිදු වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එහෙම ප්‍රමාදයක් වුණාම ජාත්‍යන්තර මේ ධාරාවටම බලපානවා. ඒකයි අපිට තියෙන්නේ. ලෝකයේම 11 වෙනි ස්ථානයේ අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මුළු ලෝකයේම තියෙන ප්‍රධාන නැව් සමාගම් සියල්ලම අපිට එනවා. මේ ප්‍රමාදයක් නැති වුණාම ඒ කට්ටියගේ සමස්ත ලෝකයේ පවතින ඒ රාමුවට බලපෑම් ඇති වෙනවා. ඉස්සරාවේ මේක පිටස්තරින් පමණයි ප්‍රශ්නය. දැන් බලුවොත් එහෙම සමස්තය වටවෙලා ලංකාවේ තියෙන දරුණුම ප්‍රදේශයේ ඔබ දැන් මේ ග්‍රෑන්ඩ් පාස්, බ්ලූ මැන්ඩල් ඔය මහනගර සභාවේ තියෙන අපේ වරාය වටේටම ප්‍රදේශයේ ලොක්ඩවුන් ප්‍රදේශ දැන්ට මාසයක් හමාරක් තිස්සේ. ඒ තර්ජනයේ මැද්දේ තමයි අපි යන්නේ. කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින COVID-19 වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් කිහිපයක් යලි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වයම පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් අනුවයි. ඒ අනුව කුරුණෑගල මහනගර සභා සීමාවේ පිහිටි සියලුම පාසල්, කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය, මල්ලෝපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය සහ කුලියාපිටිය නගර සභා සීමාවේ පිහිටි සියලුම පාසල් සමග කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලය, කණුදුල්ල මහාවිද්‍යාලය, දියකලමුල්ල කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් ලබන සඳුදා විවෘත වන්නේ නැහැ. මේට අමතරව පන්නල නගර සීමාවේ පිහිටි සියලුම පාසල් සහ ඉරියගොල්ල මහාවිද්‍යාලය, රෙදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පිහිටි රම්බොඩගල්ල මධ්‍ය මහාවිද්‍යාලය, නාරම්මල නගර සීමාවේ පිහිටි සියලුම පාසල්, මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පිහිටි ගජනැග්ගම, පළල්ල, යාපහුව, අඹගස්වැව මහාවිද්‍යාල සහ මහව නගරයේ පිහිටි විජයබා මධ්‍ය මහාවිද්‍යාලය යන පාසල්ද තවදුරටත් වසා තැබෙනු ඇති. ඇත්තටම දැන් 23 වෙනිදා වෙනකොට රජයේ පාසල් විවෘත කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. නමුත් මේකෙදී රජයේ මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. ළමුන්ගේ දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. දුෂ්කර පාසල් වල ළමුන්ට හරියට වතුර ටික නැහැ. හරියට වැසිකිලි පහසුකම් නැහැ. මුදල් නැහැ පාසලට සැනිටයිසර් එකක්වත් ගන්න. එහෙම තියාගෙන කොහොමද මේ පාසල් විවෘත කරන්නේ? හැබැයි මේක නිසියාකාර උනේ නැත්තම් අපි කියනවා රජයේ මේ සියලු වගකීම් බාර ගන්න ඕනේ. මේ අවස්ථාවේ නැවත කොරෝනා පොකුරක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් ස්ථානයක් තමයි මේ පාසල කියන්නේ. විමතියටපත් වෙන කාරණාව තමයි දැන් 23 වෙනිදා ඉඳන් පාසල් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවතාවක් හිතන්න කියලා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පාසල් විවෘත කිරීම පිළිබඳව. මේ අතර රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වන වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා ඊ-චැනලින් සේවාව අද සිට සක්‍රිය කෙරුණා. ඒ විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. නාරහෙම් පිට කාර්යාලය වහලා තිබුණා. ස්ටික් එක පහක මේ වෙනකොට යාපනයේ අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ, හම්බන්තොට කාර්යාලය පහෙන් ඔන්ලයින් සම්බන්ධතාවය හරහා නාරහෙම් පිටින් කරගන්න කාර්යයක් කරගන්න පුළුවන්. මුදල් ගෙවන්නත් පුළුවන්. ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා කිරුළපන ප්‍රදේශයේදී රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට ගිය අවස්ථාවක සිදු වූ සිද්ධියක් පදනම් කර ගැනීමෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අලුත් කරේ මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකාර විල්සන් කරු මහතා අපමත නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. සිනමාවේ දුෂ්ටයෙක් වුණාට හැබැයි සැබෑ ජීවිතේ විල්සන් කරුණාරත්න කියන්නේ සතුන්ට එක්ක ඉන්න අහිංසකම චරිතයක්. එහෙම දීමනාවක් දෙන්න තියෙනවා නම් මේ විල්සන් කරුණාරත්න මහත්මයාගේ නිවසට ගිහිල්ලා ඉන්න තැනට ගිහිල්ලා ඒක දුන්නා නම් සුදුසුයි
කියන එක මම හිතනවා. මෙවැනි ආකාරයේ සිදුවීමක් යලිත් මේ රටේ සිද්ධ වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද මේ රටේ විවිධාකාරයේ කලා සංගම් තියෙනවා. 100 ගාණක් මම හිතන විදිහට. ඒ 100 ගාණක් තිබෙද්දි මේ වගේ සිද්ධියක් කලාකාරයට අත් වෙනවා කියන්නේ එය සිදු නොවිය යුත්තක්. ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයන්ට දින 14ක ස්වයං නිරෝධායනය හෙට සිට අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනය කළා. නිරෝධායනය අවශ්‍ය නොවන නව රටවල් ලයිස්තුවට ඊශ්‍රායලය ඇතුළත්. මීට පෙර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11ක සිට නැවත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණා. එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ COVID-19 අවදානම අවම රටවල් පමණයි. මේ අතර තවත් COVID-19 ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 435ක්. මාතර වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යබලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් භාවිත කරන ලද මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බවයි. මාතර වැලිගම ප්‍රදේශයේදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවටගෙන ඇත්තේ පොලිස් විශේෂකාර්ය බලකාය මගින් දින ගණනාවක් පුරා සිදු කරන ලද විමර්ශනයකට අනුවයි. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරුවන් භාවිතා කරන ලද මෝටර රථයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂකාර්ය බලකාය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. වෙළඳ සැල් 1192කින් සමන්විත පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 6.9ක්. කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙන්ම ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් 2013 වසරේදී මෙම වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ වුණා. මෙය වාහන 600ක් නැවැත්විය හැකි රථගාලක් මෙන්ම සේවකීන් සඳහා විවේකාගාර ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා මෙන්ම හෝටල් පහසුකම්ද ඊට ඇතුළත්. පැලියගොඩ හුවමාරුවට දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් තොග ප්‍රවාහනය සඳහාද අවස්ථාව හිමි වනවා. පැලියගොඩ ඉදිකෙරුණු මෙම නව වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. COVID-19 තත්ත්වය තුල වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කරලා නැහැ. ඒ වගේ කුමන දුෂ්කරතා පැමිණියත් ජනතාවගේ දුෂ්කරතා මගහැරීමට රජය ප්‍රමුඛ ස්ථානය දීලා කටයුතු කරනවා කරන බව තමුන්නාන්සේලාත් දන්නවා. එදා මේ වගේ සංවර්ධන ව්‍යාපෘති නිසිකලට ආරම්භ නොකරන්න අපේ ජනතාව අදත් බොහෝ පීඩාවන්ට මැදි වෙන්න ඉඩ තිබුණා. පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මේ ජනතා ඉදිරිපත් වී බොහෝ කල් ගත වී ඇති බවත් කියන්න ඕන. ඒක හොඳයි. නැත්තම් අපිට ඇවිල්ලා විරුද්ධ කරන්න බෑනේ. නැත්නම් හැමදේම කරන්නේ අපි හදපුවා ඒ කට්ටිය විරුද්ධ කරපු එක. යහපාලන ආණ්ඩුව කාලේ මේ වෙලෙන් සංකීර්ණ යුද්ධ කරා නම් එයාලගේ හෙන්චයිලා මේ වෙලෙන් සැල් ටික ලබා දෙනවා අනිවාර්යයෙන්. මේ අපි ආරම්භ කරපු හැම දෙයක්ම ඔවුන් අඩපණ කරා. පලි ගත්තා. ඒතර ඔවුන් පලි ගත්තේ අපෙන්ද මේ රටෙන්ද කියලා දැන් ඔබට වැටහෙනවා. කොටාබේ ජනාධිපතිතුමාට නඩු දැම්මා. අපිට නඩු දැම්මා. හැමදාම උසාවියේ, හැමදාම පොලිසියේ, හැමදාම CID එකේ. ලලිත් ඉරතුංග අනුෂ පැල්පිට අද නිදහස් වුණා. ඔවුන් රාජ්‍ය සේවයේ හොඳ නිලධාරී. ඔවුන් කරපු සේවය අගේ නො වෙනුවට ඔවුන් හිරවත් කෑවුවා. අධිකරණ පද්ධතියේ ඔවුන් නිදොස් කරන නිදහස් කියලා. නැත්නම් රජයේ සේවකයා බය වෙලා හිටියේ වැඩක් කරන්න. තීන්දුවක් ගත්තම ඇමතිවරයෙක් දෙපාරක් හිතන්න ඕනේ මේක කරනවද නැද්ද? මට හිරේ යන්න වෙයිද නැද්ද? ඒකින්ද මේවා ගැන අපිට හිතන්න වෙලා තියෙනවා. අයවැය විවාදයේ තුන්වන දිනයේ තොරතුරු සමග මැති සභිහ විශේෂාංගය දැන්. ආපු දවසේ ඉඳලම දේශපාලන පරිගැනීම් කරේ. රැකියා අහිමි කරා. නිවාස අධිකාරිය 2500, ව්‍යාපෘති සහකාර 6800, පුරාවිද්‍යා ශාස්ත්‍රය 1500. අයවැය කතාවේ 47 වෙනි පිටුවේ මේ රටේ පොදු ජනතාව සහනාධාර හෝ නොමිලේ කිසිවක් රජයෙන් ඉල්ලා සිටින්නේ නැහැ කිය. මම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් අර අභයාරාම විහාරස්ථානයට ගිහිල්ලා පුත්තට්ටුවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගෙන් පොඩ්ඩක් ප්‍රශ්න කරලා අහන්න. පන්සලෙන් ඇවිල්ලා ඉල්ලනවා සහන ටික. පොලිමට ඉන්නවා. දැන් ලෝකේ තරඟෙට එන්නත් නිර්මාණය වෙනවා. නිකමටවත් මේ වර්තමාන රජයේ ඒ ආයතන සම්බන්ධ කරගෙන ඒ එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා කතා කරලා තියෙනවද? වැක්සින් එක තාමත්
තාමත් අත්හදා බලමින් තිබෙනවා. ඉතින් අපටත් ඕක උවමනා වෙච්ච දවසේ අපි ඕඩර් කරගන්න. නෑ මම හිතන්නේ දැන්ට වැක්සින් එක අපට උවමනයි කියලා. මෙහෙට වැක්සින් එපා කියලා කියන්න එපා. බා පොඩ්ඩක් ඉන්න. අහගන්න. අහගන්න මම කියන්නක මට වෙලාව දීලා තියෙන්නේ. එහෙම කතා කරන්න පුළුවන්. හිතු වෙලාවට ඒ හමුදාවට යන්න. හිතු වෙලාවට කොමන්ඩ් දෙන්න. මෙහෙ බෑම. වෙල්මුලාදෑනියා නිකන් වාඩි වෙනවා. යුරෝපා අවුලේ නියොත්යෝ කියනවා දිගටම වහගෙන ඉන්න එපාලු අපේ ආන්නේනේ. ඒගොල්ලෝ අපිට ගෙනල්ලා දෙනවද? අපේ විදේශ විනිමය යුරෝපයට ගහනකොට රිදෙනවද? මොකද වීදි ප්‍රශ්නය? අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ දැනට රටේ මෝටර් සයිකල් කර්මාන්තය රථවාහන කර්මාන්තය ජීවත් වෙච්ච මහ විශාල පිරිසක මේ ඕක රීති ප්‍රශ්නයක් නෙවෙයි. රීති ප්‍රශ්නය ඉස්සෙල්ලා හඳුන ගන්නවා. හැබැයි විදේශ රටවල් එකතු කරගෙන අපි මේ ගමන ඉස්සරහට ගියේ නැත්නම් මේ රටේ ආර්ථිකය කවදාවත් අපිට හදන්න බෑ. ගලී යුගයේ ස්ටෝන් ඒජ් නෙවෙයි අපි ඉන්නේ. මේ දඹානටත් මම ගිය පිළේ මට අන්තිම අවස්ථාවේ දෙන්න මාරු සල්ලි තිබුණා. ඒතකොට මට වැද්දෙක් කිව්වා සර් යනගමන් රීලෝඩ් එකක් දාන්න කියලා. ඇත්තටම අපි හොඳ වැඩ කරන්න අපි සපෝට් කරනවා. හැබැයි අද ආණ්ඩු පක්ෂයත් එක්ක ඉන්න මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉන්න අයට ඒ තරම් නොලෙජ් එකක් තියනවද කියන එක ගැන මට සැකයක් තියෙනවා. අපි දන්නවා නොමිලේ පෝර දෙනවයි කිව්වහම ඒ පොරොන්දුව ගැන ආකර්ෂණය වෙලා ජනතාව ඡන්දෙ දුන්නා. දැන් මේ අයවැය ඉදිරිපත් කරනකොට ඒ ගොවීන් ඔක්කොම අමතක කරලා පෝර මිටිය රුපියල් 1500ට ගන්න විදිය තමයි තමුන්නාන්සලා ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුව තමයි පෝර සහනාධාරය කැපුවේ. අපි හෙක්ටයාර් 2 දක්වා වීගොවියට 100% නොමිලේ පොහොර දෙනවා. අනෙකුත් වගාවන් සඳහා රුපියල් 4000ක් වෙන පොහොරක 1500ට දෙනවා. මේ පොතේ තියෙන එක මං කිව්වේ. ඒක තමයි මේ 39 වෙනි පිටුව. නෑ මට මේ පොතට වඩා කුෂිකර්ම ඇමති විශ්වාසයි. හැබැයි මේ පොතේ තියෙන එක තමයි මම මේ කියන්නේ. තමුන්නාන්සලාට පිළිගන්න වෙනවා එක්ක නොමිලේ පොහොර කතාව ඡන්ද ප්‍රෝඩාවක් එහෙම නැත්නම් ආණ්ඩුව ෆේල් කියන එක. ඔබතුමාලා පහුගිය කාලේ අපේ මගේ ගමට ඇවිල්ලා සදිත් මහත්තයා ගෙවල් ගාව. අම්මේ මුල්ගල් තිබ්බ මතකයිනේ. මුල්ගලත් හුරු ගල වන් ගිහලා ඔබතුමාලාගේ ආණ්ඩුව කාලෙම. ලෝකේ ලොකුම තෙල් පිරිපහදුව දානවා කිව්වා. ලෝකේ ලොකුම ටයර් නිෂ්පාදන කාර්ය දානවා කිව්වා. මේ වෙල්ගම ඇමතුමාත් මාත් ගිහලා ගුටි කෑවා. මතකනේ ඔබතුමාට? ඔබතුමාටත් ගෙවුවා මේ අය. දැන් ඔය ළඟින් වාඩි කරන් හිටියද? තනි කර ගරු කතානායකතුමනි බොරුවක් කරේ. දිලිප් පෙදාරච්චි ගරු ඇමතුමා ඉන්න මණ්ඩිතුමා ඉන්නවා. පහුවෙදා අපි දැක්ක මාළු කනවා. මාධ්‍ය නම් කිව්වා ෆ්‍රෙෂ් මාළු කියලා. හැබැයි ඊට කලින් කිව්වා ඊට කලින් දවසේ උදේ ගත්තා කියලා. අමු මාළු කාලා හරි දීවරයාගේ ප්‍රශ්න විසඳ ගන්න මාළු ටික උරන්න වැඩ පිළිලක් කරයි මම. ගරු ඇමතිතුමනි ඔබතුමාත් එක්ක මම බැනගන්න යන්නේ. අපි ඒක ගමේ පොඩි කාලේ නම් මාව දන්නවා. මාව බලාගෙන තියෙනවා. ඒ හින්දා මම මුකුත් කියන්න යන්නේ නැහැ. මේ දීවර ජනතාවට තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරුව යනකොට මේ ඉන්න මැති ඇමතිවරු ඒකට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරාද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. දීවර සංස්ථාව වශයෙන් මේ වන විට ලක්ෂ 800ක මත්ස්‍යතොග මිලදී අරගෙන තිනවා. කාටරි විකුණ ගන්න බැරි නම් ඒක දෙන්න දීවර සංස්ථාවට අපි මිලදී ගන්නවා. ඔබතුමාගේ ওই ව්‍යාපෘතිය සාර්ථක නම් මෙතුමාට මේ මාළු කන්න ඕනේ නැහැ ගිහිල්ලා මේ ටීවී එක ඉස්සරහා. දැන් මේ බජට් එක හදන්නේ කවුද? එකම කණ්ඩායම. විමල් වීරවංශ මහත්තයා කෑ ගහලා කිව්වා අපි ආණ්ඩුවේ ඉන්නකොට මමත් කැබිනට් ඇමතිවරේ ආර්ථික ඝාතකයෙක් කියන්නේ. මේගොල්ලන් තමයි මේ හදන්නේ. තමුන්නාසගේ යහපාලන ආණ්ඩුවේ ඒකේ හදන්නේ පොළොවේ පය ගහපු උන් නෙවෙයි. ඒකේ පිට රටින් උන් ඇවිල්ලා තමයි මෙහා අය හදන්නේ. මෙන්න අපිට කෙලවිලා ගිය තැන මෙතන. හැමදාම මේ රට ණයයි බංකලොත් කිය ඉන්න විපක්ෂයේ ඉන්න අයටත් වැඩිය මට කියන්න තියෙන්නේ මේ කංසා වගා කිරීම අපිට රටවල් වල අද මේක නීත්‍යානුකූල බවට පත් කරලා තියෙනවා. මේක අපේ රට තුල වගා කරලා අපිට පුළුවන් අපේ මේ ණයබරෙන් නිදහස් වෙන්න. ඒත් අයවැය යෝජනා දෙස බලන විට මෙවර අයවැයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ ගිය වසරට වඩා අඩුවෙන්. ලෝකේ වෙනත් රටවල් මේ සෞඛ්‍ය අභියෝගය ඉදිරියේ වැඩියෙන් ආයෝජනය කරන පසුබිමක අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආයෝජනය අඩු කර තිබෙනවා. කෝ සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිවරයාට එන්න කියන්න. ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ 25 දෙනෙක් අමම්පොළ ඉඩමේ අඹ අහුලන්න පොල් අහුලන්න ගිහින් දැම්මා. අමම්පොළ ඉඩමේ කාගේද කියන එක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නවා. තව සේවකයෝ ගණනාවක් සැන්ග්‍රිල්ලා එකේ තියෙන ජාල් සැලුන් එකේ තුවා හොදන්න ගිහින් දැම්මා. මේ සේවකයා වැඩ කරන්නේ ඉංජිනේරු සංස්ථාවේ තුවා හොදන්නේ කෝටි 2කට වැඩියේ මේ 26 දෙනාට මේ අවුරුදු 5ට පඩි ගෙව්වා. මේ කාගේද සැලුන් එක කාගේද ටීම් එක කවුද මෙතන ඉන්නේ? මේවා ජාතික අපරාධ. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්.
LTTE මහවිරු සැමරුම් පැවැත්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් 4ක් යාපනය උතුරු පළාත් බද මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. උතුරු පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. උතුරු පළාත තුළ LTT මහවිරු සැමරුම් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම් 4ක් යාපනයේ මහාධිකරණ හැමුවේ ගොනු කර තිබුණා. ඒ මෙම මාස 25, 26 හා 27 යන දිනවල උතුරු පළාත පුරා පැවැත්වීමට නියමිතව තිබූ LTT මහවිරු සැමරුම් වැළැක්වීමට පොලිසිය හා සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහයන් නවත්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් යුද්ධයේදී මියගිය LTT සමාජිකයන්ගේ ඥාතීන් පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. අද විභාගයටගත් මෙම පෙත්සම් සඳහා රජයේ පාර්ශවය නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෆාතිමා සහීදා මොහොමඩ් සහ රජයේ නීතිඥ තර්ශිකා තිරුකුමාරනාදන් යන නීතිඥවරුන් පෙනී සිටියා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතායි. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අනුව මෙවැනි පෙත්සම් විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි. එම කරුණු දැක්වීම පිළිගත් යාපනයේ උතුරු පළාත් බද මහාධිකරණය අදාළ පෙත්සම් 4 ප්‍රතික්ෂේප කළා. දෙමළ සිංහල මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු අපි හැමෝම එකම රටක එකට ජීවත් වෙන්න ඕනේ. නමුත් යම් පිරිසක් ත්‍රස්තවාදීන් යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය සමරන්න යනවා නම් එය රටේ සාමයට බාධාවක්. එය තමයි ඉදිරිපත් කරපු තර්කය. එම පෙස්සමෙන් කියා තිබුණේ මෙවැනි සැමරුම් වැළැක්වීමට පොලිසිය උත්සාහයක් ගන්නවා නම් එය නවත්වන ලෙස. නමුත් අධිකරණය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබා දෙනු ලැබුවා. මෙය මේ රටේ ජාතීන් අතර ආගම් අතර සමගිය ගොඩනැගීමට ඉවහල් වෙච්ච වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් බවට සඳහන් කරන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සමග රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට තිබූ සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒ සාක්ෂි ලබා දීමට මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සම්බන්ධ වූ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඊයේ පළමු වරට සාක්ෂි විමසූ අතර සාක්ෂි ලබා දීමට මන්ත්‍රීවරයා සම්බන්ධ වූයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටයි. එහිදී ඔහු විසින් දමිළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට අවශ්‍යයි කළ ඉල්ලීමක් මත පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයෙකු කැඳවා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම දෙමළ බසින් සිදු කෙරුණා. ඔබ නායකත්වය දරන අහිල ඉලංගේ මහජන කොංග්‍රසයේ අලවුදීන් නම් අයෙකු තනතුරක් දරනවාද? ඔහු මගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙලා ඉඳලා ඉන්පසු උපභාණ්ඩාගාරික වෙලා අයින් වුණා. අලවුදීන්ගේ දියණිය කවුරුන් සමගද විවාහ වී සිටියේ? මම මාධ්‍ය හරහා දැනගත් ඇයගේ සැමියා බෝම්බ පුපුරවපු ස්වයංඝාතකයෙක් වුණ ඉන්ෂාෆ් අහමඩ් කියලා. ඔවුන්ගේ විවාහයටත් මම සහභාගී වුණා. ඔබ ඒ දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළා නේද? අලවුදීන්ගේ ඉල්ලීම මත මා අත්සන් කරන්නේ නැති මට හරියටම මතක නැහැ. ඉන්ෂාෆ් අහමඩ් ඔබට දුරකථන ඇමතුම් අරගෙන තිබුණා නේද? මගේ අංකයට අරන් තිබුණා. නමුත් මම ආන්සර් කළේ නැහැ. මගේ පෞද්ගලික සහකාර තමයි කතා කරලා තිබුණේ මම බිසි නිසා. ඒ කියන්නේ ඉන්ෂාෆ් අහමඩ් ළඟ ඔබේ දුරකථන අංකය තිබුණා නේද? ස්වාමිනී මේකයි ස්වාමිනී මේ මගේ වෙබ් අඩවියේ මගේ නම්බර් ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ගන්න පුළුවන් මගේ නම්බර් එකෙන්. හරි කලබල වෙන්න එපා. අපි වරදකට නෙමෙයි අහන්නේ. අපිට පැහැදිලි කරගන්නයි අවශ්‍ය වුණේ. නැහැ ස්වාමිනී මම එහෙම කිව්වේ මෙතන මාධ්‍යයේ ඉන්නවා. ඕක තමයි ඒගොල්ලෝ හෙඩ්ලයින් එකට දාන්නේ මගේ නම්බරේ තිබ්බ කියලා. මේ අන්තවාදයේ එක්ක මුස්ලිම් දේශපාලනේ ඉවර කරන්න තමයි මේ මාධ්‍ය බලන් ඉන්නේ. ඉන්ෂාෆ් අහමඩ් සමග ඔබේ සහෝදර රියාජ් බදියුදීන්ගේ සම්බන්ධකමක් තිබුණද? ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැති. නමුත් ඔවුන් හමු වී තිබෙනවද කියලා මම දන්නේ නැහැ. අර ඔවුන්ගේ තඹ කර්මාන්තයට බඩු ගන්න නම් ඉල්ලීම් කර තිබුණා. ඒ මුල් අවස්ථාවල හරියට වුණේ නැති වේලාවේදී රියාජ්ට කියලා තිබුණා ඉන්ෂාෆ්ලා උසාවියේදී බලා ගන්නම් කියලා. ඔය සහෝදර බෝම්බකරුවන් දෙදෙනාගේ පියාවන මොහමඩ් ඉබ්‍රහීම් ඔබ හඳුනනවාද? ඔහු කොළඹ ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් එකේ ප්‍රධානියා. මම කර්මාන්ත ඇමති නිසා ඔහු ඇවිත් මා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අනතුරුව පාස්කු ප්‍රහාරයට පසු දෙහිවලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු සම්බන්ධයෙන් එවකට යුද හමුදාපතිවරයාගෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිදු කර තිබූ විමසීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කළා. මම එතකොට අමාත්‍යවරයෙක්. තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා කවුදෝ මුහුණු ආවරණ කරගත් කණ්ඩායමක් ඇවිත් එයාගේ දරුවව අරන් ගියා. ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවද කියලා හොයලා දෙන්න කියලා. ඒ නිසා තමයි මම මේ දෙහිවල ගෙදරට ගියේ. ඒ මයිනුදීන් කියන පුද්ගලයා පරිපාලන සේවයේ නිලධාරියෙක් නිසා මම ඒ උදව්ව කළේ. මොයිනුදීන් කියන අත්අඩංගුවටගත් කෙනාගේ පුතා සහරාන්ගේ නේවාසික දේශනවලට සහ අවිපුහුණුවලට සහාය වූ කෙනෙක් කියලා ඔබ දන්නවද? නැහැ දැනටමත් මම දන්නේ නැහැ. මම වගකීමෙන් කියන්නේ. ඔබ මේ මොයිනුදීන්ගේ පුතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා 3කදී
දුරකථන ඇමතුම් අරගෙන විමසුවද ඔහු සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන්ද කියලා. එහෙම නෙමෙයි ස්වාමීනි. මම මුලින්ම දෙහිවල පොලිස් ස්ථානාධිපතිට කෝල් කළාම කිව්වා අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ ASP කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වා එයත් දන්නේ නැහැ කියලා. මම ඇහුවා එහෙනම් කවුද මුහුණ වහන්න ඇවිත් ඇරස්ට් කරන්න කියලා. එතකොට කිව්වා හමුදාවවත් දන්නේ නැහැ. මම ඒක නිසා තමයි මහේෂ් සේනානායකට ඇමතුමක් ගත්තේ. අරන් ඇහුවේ මෙහෙම කෙනෙක් ඉන්නවද ජීවතුන් අතර කියලා. ඉන්නව කියලා දැනගත්තට පස්සේ මම ආයෙ කතා කළේ නැහැ. සාක්ෂිකාර රිෂාඩ් බදිදින් මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම හෙට පෙරවරුව තෙක් කල් තැබුණා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවයකට මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772665555 ස්ලිට් ඇකඩමි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරු. රට වටා හිරු. පැල මිලියන 2ක් සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ. බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මුලස්ථාන පිවිසුම් මාර්ගයේ අසල සඳුන් පැලයක් රෝපණය කරමින් COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව හෙට්ටිමුල්ල සහ මග්ගොන දුම්රිය ස්ථාන පෙන්ම කළුතර බස් නැවතුම්පොළ විශේෂීකරණය කිරීම අද සිදු කෙරුණා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත මුවාවරණ සහ ආරක්ෂක ඇඳුම් කට්ල බෙදා දීමක් අද සිදු කළා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමග මාර්ගය අපැහැදිලි වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පොකුණට වැටි තිබුණා. තමුත්තේගම දඹුලුපුර ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේ පැමිණි වන අලියෙකු ත්‍රිරෝද රථයකට සහ නිවසටද පහර දී හානි කරන ආකාරය CCTV කැමරාවක සටහන තිබුණේ මෙලෙසින්. මේ අතර ඉසෙඩ් ඇලට ඇද වැටුණු වන අලියෙකුද පැය 3ක පමණ මෙහෙයුමකින් මහත් පරිශ්‍රමයක් දරා ගොඩගනු ලැබුවේ මෙලෙසින්. කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් සහ මෝටර රථයක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. රට වටා හිරු. සූදානම අදට සමුගන්නට. පැත්තනොගත් අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ නිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රී.